හරි. පුතේ අපි කතා කළා වගේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් අපි සලකා බලනවා. ඒ වගේම මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් සලකා බලනවා. ඒ වගේම තමයි මේ අපි දැන් කතා කරා වගේ ව්‍යාපාරයට මූල්‍යමය බලපෑම නිශ්චිතව මැනිය හැකි මූල්‍ය බලපෑම ඇති කළ සිද්ධීන් අපි ගිණුම්කරණයේදී සලකා බලනවා. එකක් තමයි ව්‍යාපාරයට අදාළ ගනුදෙනු අපි සලකා බලනවා. ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් අපි සලකා බලනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයට නිශ්චිතව මුදලින් මැනිය හැකි මූල්‍ය බලපෑමක් ඇති කළ සිද්ධීන් සලකා බලනවා. ඒ වගේම පුතේ අපි සලකා බලන්න නැති ඒවා ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. ව්‍යාපාරේ ඉන්න දක්ෂ සේවකයෙක්. එයා හින්දා ව්‍යාපාරේ නිෂ්පාදන ක්‍රියාවලිය රැඳිලා තියෙනවා. ගුණත්වය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම එයාගේ කාර්යක්ෂමතාවය වැඩි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. මේ සේවකයා ව්‍යාපාරයෙන් අස්වැලා ගියොත් එහෙම මොකද වෙන්නේ? ව්‍යාපාරයට පාඩුවක් තියෙනවා. ව්‍යාපාරය නිෂ්පාදන ක්‍රියාවලිය කලින් තරම් හොඳට කරගෙන යන්න බෑ ඒ සේවකයා නැතුව. හැබැයි එයා අස්වැලා ගිය එක අපිට මුදලින් නිශ්චිතව මනින්න බෑ. නේද? එයාගේ වැටුප මෙච්චරක් ඉතුරුනා කියලාන්න පුළුවන් වුණාට එයා අයින් වීමත් එක්ක ව්‍යාපාරයේ මූල්‍ය අලාභය නැත්නම් පාඩුව අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ. අන්න ඒක නිසා අපි ඒ වගේ දේවල් ගිණුම්කරණයේදී සලකා බලන්නේ නැහැ. අපි අර කිව්වා වගේ ගම් වතුරක් ඇවිල්ලා ව්‍යාපාරයේ ගොඩනැගිල්ලකට හානි වුණොත් අපිට ඒකේ වටිනාකම නිශ්චිතව මනින්න පුළුවන් නිසා ඒක ගිණුම්කරණයේදී සලකා බලනවා. හැබැයි ව්‍යාපාරයේ සේවකෙක් එංගලා ගියොත් ඒක අපිට නිශ්චිතව මනින්න බෑ. ඒක නිසා අපි ඒ ගිණුම්කරණයේදී සලකා බලන්නේ නැහැ. වටිනාකම නිශ්චිතව මුදලින් මැනිය නොහැකි ගනුදෙනු හා සිද්ධි දෙක. ඊළඟ එක තමයි පුතේ ස්වභාවික සිද්ධීන්. ස්වභාවිකව සිදුවන සිද්ධීන් ඒකත් මුදලින් මනින්න බෑ. ඒක නිසා අපිට ගිණුම්කරණයේදී සලකා බලන්න බෑ. ඉතින් තුන්වෙනි එක මම ලියන්නම්. මොන මෙතනින් පොඩ්ඩක් ඉඳ නැතිලා ව්‍යාපාරයට අදාළ නොවන ගනුදෙනු හා සිද්ධි. හරි. පුතේ ටියුට් එකේ අපෙන් අහලා තියෙනවා ව්‍යාපාර විසින් ගිණුම්කරණයේදී සලකා බලන හා සැලකිල්ලට ගනු නොලබන ගනුදෙනු හා සිද්ධි මොනවද කියලා. එතකොට මෙන්න මේ ටික ලියාගන්න. 1 2 සැලකිල්ලට ගනු ලබන ගනුදෙනු 1 2 3 දාලා මේ තුන ලියන්න. සැලකිල්ලට ගනු නොලබන ගනුදෙනු 1 2 3 දාලා මේ තුන ලියන්න. ඉතින් අපහැදිලි එකක් තියෙනවා නම් අහන්න.
හරි ඉවරයි පුතේ. තමයි ඉවරයිද? ඉවරයි. හරි. අපේ පාඩමේ වැදගත්ම කොටස. ඉතින් හැමෝම ඉවරයි නේද? තව ලියන අය ඉන්නවද? මකනවා. හරි. ටිකක් ඉන්න සර්. ඔව්. මකල ඉවරයි. පුතේ කොයි ටිකද ඔයාලා මගේ අරුනේ? කොහොමද මගේ අරුනේ? සැලකිල්ලට ගත නොහැකි එකේ 2. ස්වභාවික සිද්ධීන් දෙවෙනි එක පුතේ ස්වභාවික සිද්ධීන් අපි දැන් ලියලා තිබුණේ. තුන්වෙනි එක තමයි මේ තියෙන්නේ. ව්‍යාපාරයට අදාළ නොවන ගනුදෙනු හා සිද්ධි. දෙක ස්වභාවික සිද්ධි. තුන ව්‍යාපාරයට අදාළ නොවන ගනුදෙනු හා සිද්ධි. හරිද පුතේ? හරි සර්. හරිද? හරි සර්. හරි. අපි ඊළඟ කොටසට යමු.
අපිට කියනවා විවිධ ගනුදෙනු තුලින් බිහිවන නැත්නම් ව්‍යාපාරයේ ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ජනිත වන ද සාමාන්‍ය ව්‍යාපාරයක ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ජනිත වන ද අපිට දකින්න පුළුවන් හතරක් බලන්න අපිට හම්බ වෙනවා පහක් පළවෙනි එක අපි කියනවා පුතේ වත්තම් ඊළඟ එක අපි කියනවා වගකීම ඊට පස්සේ අපි කියනවා හිමිකම ආදායම සහ වියදම මෙන්න මේ වගේ පහක් අපිට හම්බ වෙනවා හරි පුතේ පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ තියෙන අතේ තියෙන පෑන් පැන්සල් ටික චුට්ටක් පැත්තකින් තියලා හොඳට අහන් ඉන්න මම වත්තම් කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා මෙතන සටහන් කරලා එතකොට ඒක හරියට අහගෙන ඉන්න ඊට පස්සේ අපිට පුළුවන් මේක නෝට් එක ලියන්න තේරුණාද හරි හොඳට බලන්න ව්‍යාපාරයක අපි වත්තම් කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණ තුන තියෙන එක නැත්නම් ව්‍යාපාරයක මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා නම් අපි කියන ඒවට වත්තම් කියලා. පළවෙනි ලක්ෂණය තමයි පුතේ මේ වත්කම් කියන ඒවා ව්‍යාපාරයට හම්බ වෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම වත්කමක් වෙන්න නම් ඔන්න ඔය කියන ලක්ෂණය තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම. මම ඒක පැහැදිලි කරන්න. දෙවැනි එක පුතේ අනාගත ආර්ථික ප්‍රතිලාභ තිබීම. තුන්වෙනි එක තමයි පුතේ වර්තමානයේදී ව්‍යාපාරය විසින් පාලනය කිරීම. හරි මේක අපි ලිව්වේ කොහොමද? කාල තුනකට අදාළව. ඒ කියන්නේ අතීතය, අනාගතය සහ වර්තමානය කියන එක කාලයට අදාළ. එහෙමත් අපිට මතක තියාගන්න ලේසි. ව්‍යාපාරයක වත්කමක් නම් ඒ වත්කමේ තියෙන ඕනේ ලක්ෂණ තුනක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ තියෙන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ තුන අපි අරගෙන වත්කමක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන්න පුළුවන්. අපි කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් අපි කියනවා වත්කම කියලා. මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත වන්නා වූ වර්තමානයේ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් අපි කියනවා වත්කම් කියලා. ඒතර මේකෙදි වැදගත් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ඇති වෙලා තියෙන්නේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. වර්තමානයේ ව්‍යාපාරයේ විසින් පාලනය කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ව්‍යාපාරයේ තියෙන මෝටර රථයේ ව්‍යාපාරයේ වත්කම. ව්‍යාපාරයේ භාවිතය සඳහා තියෙන මෝටර රථයේ ව්‍යාපාරයේ වත්කම.
ඒ වක්කම ඇති වෙලා තියෙන්නේ කොහොමද? එක්ක ව්‍යාපාරයේ විසින් ඕක මිලදී අරගත් එකක් වෙන්න ඕන. නැත්නම් ව්‍යාපාරය ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී අයිතිකරු විසින් ව්‍යාපාරයට දුන්න එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපි ණය මුදලක් අරගෙන ව්‍යාපාරයට ගත්ත වත්කමක් වෙන්න පුළුවන්. ඔය මොන ආකාරයකින් ආවත් අතීතයේ සිදුවෙච්ච ගනුදෙනුවක් නිසා තමයි මේක ව්‍යාපාරයට හම්බුනේ. අයිතිකරු අතීතයේදී දුන්න නිසා, නැත්නම් අතීතයේදී අපි මුදල් දීලා ගත්ත නිසා, නැත්නම් අතීතයේ අපි ණයක් අරගෙන ගත්ත නිසා තමයි මේ මෝටර රථේ ව්‍යාපාරයට හම්බෙලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා වත්කම් වල ලාක්ෂණයක් විදිහට අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වෙලා තියෙනවා කියන්නේ. දෙවැනි එක අනාගත ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. එකක් තමයි වත්කම් භාවිතා කිරීමෙන් අපිට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. නැත්නම් වත්කම් විකිණීමෙන් අපිට ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. මෝටර රථයක් නම් මෝටර රථේ ව්‍යාපාරයේ කටයුතු වලට භාවිතා කරද්දී ව්‍යාපාරයට ප්‍රතිලාභයක් හම්බ. ඒ වගේම තමයි මෝටර රථයක් නම් එම මෝටර රථය විකිණීමෙන් ව්‍යාපාරයට ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඔන්න ඔය කියන ආකාර දෙකටම ව්‍යාපාරයට ප්‍රතිලාභ හම්බ වෙන්න පුළුවන්. එක්ක භාවිතා කරද්දී නැත්නම් විකුණන. වර්තමානයේදී ව්‍යාපාරය පාලනය කරනවා. එතකොට ව්‍යාපාරය විසින් වර්තමානයේදී මේකේ පාලන කටයුතු කරනවා. එතකොට අපිට ඕන තැනට ව්‍යාපාරයට ඕන තැනට කරා යන්න පුළුවන්. කැලි ගලවන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඕනම් විකුණන්න උනත් පුළුවන්. ඒ කියන්නේ පාලනයේ තියෙන ව්‍යාපාරයට. ඔන්න ඔය කියන සාධක තුන සම්පූර්ණ වෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ව්‍යාපාරයක වත්කමක් කියලා. තේරුණාද පුතේ ඒක? අපහැදිලි කවුරු හරි ඉන්නවා නම් චුට්ටක් අත්සන්න මම නැවතයි පැහැදිලි කරන්න. නැත්තම් කියන්න. මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම නැවත පැහැදිලි කරන්න. තේරුණාද? නෙත්මි තේරුණාද? සචිනි තේරුණාද පුතේ? චාමර බිනුති නතාෂා තේරුණාද? ශෙහානි සෙනුර තේරුණා සර්. සචිනි හරි. පුතේ මම එහෙනම් ප්‍රශ්නයක් අහන්න. මොන තේරුණාද කියලා බලා ගන්න පුළුවන්. කොහොමද? ඔයාලා දැකලා ඇති. මෙන්න මෙහෙම තියෙනවා පාර යනකොට. තියනා නේද? මෝටර රථ කුලියට දීම සඳහා තියෙන ආයතන ස්ථාන තියෙනවා. අපි හිතමු ව්‍යාපාරයේ කටයුතු සඳහා ව්‍යාපාරයේ විසින් මෝටර රථයක් කුලියට ගන්නවා. මාසයකට රුපියල් 20000ක් ගෙවීමේ එකඟතාවයේ මත කුලියට ගන්නවා මෝටර රථයක්. එතකොට මේක ව්‍යාපාරයේ වත්කමක් විදිහට අඳුර ගන්න පුළුවන්ද? කියන බලන්න. මේක ව්‍යාපාරයේ වත්කමක් වෙනවද? මෙසේජ් එකක් දාන්න බලන්න පුතේ හපගම. වත්කමක් වෙනවද? මේ මෙසේජ් එකක් දාන්න. කීප දෙනෙක් උත්තර දුන්නා.
තව හරියන්න හරි වර්ධින්න හරි දාන්න ප්‍රශ්නයක් නෑ. උත්තර දෙකයි තියෙන්නේ. ඔව් නෑ. හරි. අපි මෙන්න මේ ටික බලමු පුතේ. අපි කුලියට ගත්ත මෝටර රථයක් නම් මේ මෝටර රථය අතීත ගනුදෙනුවක් නිසාද අපිට හම්බ වුණේ. අපි අතීතයේ ගනුදෙනුවක් කියන්නේ සම්පත් හුවමාරු කර ගැනීමක් කරාද? නෑනේ. අපි තාම මේකේ කුලිය ගෙවලත් නෑ. අතීත ගනුදෙනුවක් නිසා ඇති වෙලා නෑ. අනාගත ආර්ථික ප්‍රතිලාභ තියනවාද මේකේ? අපිට කියන්න පුළුවන් දැන් අපි කුලිය ගෙවල නැති නිසා අපිට තියනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා එක ගමු. වැදගත්ම දේ තමයි වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනවා. අපිට ඕන විදිහට මේක පාලනය කරන්න පුළුවන්ද? කෑලි ගලවන්න පුළුවන්ද? විකුණන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද? කුලියට ගත්ත මෝටර රථයක් බෑ. එහෙනම් මේ කියපු කරුණු වලින් කරුණු තුනෙන් දෙකක්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් මේක පුතේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කමක් විදියට ගන්න බෑ. ඕගොල්ලන්ට මම පේපර් එක දෙනවා. පේපර් එකේ පුතේ මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී අපිට මේක හරියටම අඳුර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පාඩම ඉවරයේදී මම පේපර් එක ඔයගොල්ලන්ට එවන්නම්. හරි. ඔන්න ඔය ටික තමයි පුතේ අපි වත්කමක ලක්ෂණ විදිහට කතා කරන්නේ. හරි. ඊළඟට වත්කම් කියන එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා අපි කතා කරනවා. මේක මෙතනින් අටට ගන්න. වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. එකක් අපි කියනවා ජංගම නොවන වත්කම්. අනිත් එකට අපි කියනවා ජංගම වත්කම්. පුතේ ජංගම වත්කම් කියලා අපි කියන්නේ අවුරුද්දකට වඩා ජංගම නොවන වත්කම් කියලා කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම්. ජංගම වත්කම් කියනවා අවුරුද්දකට වඩා අඩු කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම්. දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාරයක මෝටර රථයක් ගත්තොත් එහෙනම් පුතේ මෝටර රථයේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ව්‍යාපාරයක තියෙන යන්ත්‍ර සූත්‍ර අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන හින්දා අපි ඒවට ජංගම නොවන වත්කම් කියලා කියනවා. හැබැයි ව්‍යාපාරයේ තියෙන පෑනක්, පැන්සලක්, පොතක් ගත්තොත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න අපේක්ෂා කරන්නේ. ඒතර ඒවා අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන මුදල් ටික, ලාච්චුවේ තියෙන මුදල් ටික අවුරුද්දකට වැඩි කාලයක් අපි ලාච්චුවේ දාගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වියදම් කරන්න වගේ දේවල් වලට ගන්නවා. ඒක නිසා අපි මුදල් ජංගම නොවන වත්කමක් විදිහට කතා කරනවා. ඒ වගේම තමයි පුතේ ණය ගැතියෝ. අපි භාණ්ඩ ණයට විකුණමුවාම ණය ගැතියෝ ගැන කතා කරනවා. අපි භාණ්ඩ ණයට විකුණුවාම අපිට මුදල් දෙන්න ඉන්න අයත් අපි වත්කමක් විදිහට තමයි ගන්න. ඒ කියන්නේ අපි ණයට භාණ්ඩ දීලා තියෙනවා. එයා අපිට සල්ලි දෙන්න තියෙනවා තමයි. ඒගොල්ලන්ට අපි නමක් කියන ණය ගැතියෝ කියලා. ඒ ණය ගැතියෝ අපි ව්‍යාපාරේ ජංගම වත්කමක් විදිහට ගන්න. පුතේ ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙතනදී. වත්කම් කියලා ටියුට් එකේ ඔයගොල්ලන්ගේ 9 වෙනි එක වත්කම්. අපි වත්කම් කියන තැන නෝට් එක ලියමු. ඉතින් රතු පෑන් වලින් ලියන්න. රතු පෑන් වලින් ලියන්න. අතීත ගනුදෙනුවක ඵලයක් ලෙස අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් පුතේ රතු පෑනින් ලියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස
ජනිත වී ඇති අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති සමාවක් අනාගත ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත වන්නා වූ අනාගත ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත වන්නා වූ යුක්ත වන්නා වූ සමාවක් මම කියන් යන වේගය වැඩිද ළමයි වේගය වැඩිද නෑ සර්. හරි වේගය වැඩි කවුරු හරි ඉන්නවද චුට්ටක් කියන්න හරි ප්‍රතිලාභ වලින් යුක්ත වන්නා වූ සමාවක් වර්තමානයේදී ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වර්තමානයේදී ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් නිල් පෑන වල ලියමු අපි නිල් පෑනේ ලියන්න වත්කම් ලෙස හඳුන්වයි වත්කම් ලෙස හඳුන්වයි වත්කම් ලෙස හඳුන්වයි අපි අලුත් ඡේදයකින් ලියමු ඉතින් උදාහරණ ටිකක් ලියන්න අලුත් ඡේදයකින් උදාහරණකින් ලියන්න උදාහරණ 1 ව්‍යාපාරයේ විසින් මිලදීගත් මෝටර රථ ව්‍යාපාරයේ විසින් මිලදීගත් මෝටර රථ ඊළඟ එක අයිතිකරු විසින් ව්‍යාපාරයට ලබා දුන් ගොඩනැගිල්ල අයිතිකරු විසින් ව්‍යාපාරයට ලබා දුන් ගොඩනැගිල්ල ඊළඟ එක ව්‍යාපාරයට මුදල් ගෙවීමට ඇති ණය ගැතියන් ව්‍යාපාරයට මුදල් ගෙවීමට ඇති ණය ගැතියන් ඊළඟ එක ව්‍යාපාරයේ සතු මුදල් ශේෂය ව්‍යාපාරයේ සතු මුදල් ශේෂය ව්‍යාපාරයට මුදල් ගෙවීමට ඇති ණය ගැතියන් ව්‍යාපාරයේ මුදල් ශේෂය හරි පුතේ ඊළඟට අපෙන් අහනවා ඒ කියන එකේ වත්කමක ලක්ෂණ හරි පුතේ වත්කමක ලක්ෂණ කියලා මෙන්න මෙතන තරු තුනක් තියෙනවා ඔයාලට පේන ඇති ටියුට් එකේ තරු තුනක් තියෙනවා පළවෙනි තරුවේ අපි ලියමු අලු පෑනෙන් ලියන්න
පළවෙනි තරුව ඉස්සරහින් කළු පෑනේ ලියන්න. කළු පෑනේ පළවෙනි තරුව ඉස්සරහින් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී තිබීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී තිබීම. පුතේ ඒකට නිල් පෑනෙන් පොඩි ඡේදයක් ලියමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී තිබීම. ඒකට පොඩි ඡේදයක් ලියනවා අපි නිල් පෑනේ. අතීතයේදී අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට ලබා දී හෝ අතීතයේදී අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට ලබා දී හෝ ව්‍යාපාරය විසින් අදාළ වත්කම මිලදීගෙන තිබීම. ව්‍යාපාරය විසින් අදාළ වත්කම මිලදීගෙන තිබීම. හරි පුතේ දෙවෙනි තරුව ඉස්සරහින් ලියන්න. දෙවෙනි තරුව ඉස්සරහින් ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. කළු පෑනේ ලියන්න. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ඒකට අපි ඡේදයක් ලියාගෙන යමු. වත්කම පිළිබඳ තීරණ ගැනීම. වත්කම පිළිබඳ තීරණ ගැනීම ව්‍යාපාරයේ අභිමතය පරිදි සිදු කළ හැකි වීම. වත්කම පිළිබඳ තීරණ ගැනීම ව්‍යාපාරයේ අභිමතය පරිදි සිදු කළ හැකි වීම. ව්‍යාපාරයේ අභිමතය පරිදි සිදු කළ හැකි වීම. හරි. පුතේ අපි අන්තිම එක ලියමු. අන්තිම එක තුන්වෙනි එක. වර්තමානයේදී ව්‍යාපාරයේ විසින් පාලනය කිරීම. sorry. අනාගත ආර්ථික ප්‍රතිලාභ තිබීම. අපි මේ දෙක මාරු කරලා ලියලා තියෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ තිබීම. අනාගත ආර්ථික ප්‍රතිලාභ තිබීම. හරි. පුතේ අපි ඒකට ඡේදයක් විදිහට ලියමු. යන්න. වත්කම භාවිතා කිරීමෙන් හෝ විකිණීමෙන්
වත්කම භාවිතා කිරීමෙන් හෝ විකිණීමෙන් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම